පස්සේ බලමු ලෝකයේ සැවනා තනබිම් බියෝමය පිළිබඳ. සැවනා තනබිම් බියෝමය පිළිබඳ මම ඒකට හදලා තියෙන ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ් එක ඔයගොල්ලන්ට ෂෙයා කරනවා. ඒත් අපිට මේක බලාගෙන මේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි අද නෝට් එක දෙනකොට පොඩ්ඩක් ටිකක් වේගෙන් කියන ඔයගොල්ලන්ට ලියා ගන්න බැරි වුණොත් ඒව ගැන නැවත නැවත ප්‍රශ්න කරන්න එපා. recording එක දෙන නිසා ඒවා ඒකෙදි අඩුපාඩු සම්පූර්ණ කරගම ලියා ගන්න බැරි වුණොත් වේගෙ වැඩි වුණොත් ඒ අදාළ තැනට හිස්තැන තියාගෙන ඉස්සරහට තියාගෙන යන්න. හොඳයි. එහෙනම් අපි බලමු මේ සැවනා තනබිම් බියෝමය පිළිබඳ. දැන් බලන්න මේක තනබිම් කියලා කිව්වහම තනබිම් බියෝමය. දැන් අපි මෙච්චර වෙලා කතා කරලේ වනාන්තර බියෝම පිළිබඳවනේ. ලෝකයේ තියෙන වනාන්තර ගැන කතා කරන්නේ විවිධ ඒවා කතා කරා. නිවර්තන වර්ෂා වනාන්තර ගැන කතා කළා, සෞම්‍ය කලාපී වනාන්තර ගැන කතා කළා. ඊළඟට මේ මධ්‍යධර්මී වනාන්තර ගැන කතා කළා. ඒ ඔක්කොම වනාන්තරනේ. දැන් තමයි මේ අපි තනබිම් කියන බියෝමය පිළිබඳව කතා බහ කරන්න හදන්නේ. ඒතර ලෝකයේ බියෝම වල එක වර්ගයක් තමයි තනබිම්. අපි එතකොට තනබිමක් කිව්වම අපිට එකපාරට මතක් වෙන්නේ අර අඟල් 2-3ක් උසට වැඩෙන තෘණ වර්ග ව්‍යාප්ත වෙච්ච තැනි තලාවක් තමයි එකවර මතක් වෙන්නේ. තනබිමක් කිව්වම. හැබැයි තනබිමක් කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති සැවානා කියලා වචනයක් තියෙනවා. නේද? සැවානා කියන වර්ගයේ අදහස තමයි උළුල්ල විහිදිලා ගිය තැනි තලාවක නිර්මාණය වෙච්ච තන තට්ටුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ තෘණ තලාව තුල සමහර විට ඔය අඟල් 2-3ක් උසට වැඩෙන තෘණ වර්ග වගේම අපිට පේනවා අඩියක් 2-3ක් උසට වැඩෙන ඉලුක් මානම් වගේ දේවලු තෘණ වර්ග ගණයටම තමයි අයිති වෙන්නේ. හරි, තෘණ වර්ග ගණයටම තමයි අයිති වෙන්නේ. අන්න ඒ වගේ තෘණ වර්ග ව්‍යාප්ත වෙච්ච ඊළඟට දුරස්ස විහිදුණු ශාක වර්ග අන්තර්ගත වෙන වනාන්තර පද්ධතියකට තමයි අපි මේ තනබිම් එහෙම නැත්නම් සැවානා බියෝමය කියලා කියන්නේ. තනබිම් නම් පැහැදිලිවම අපි සාමාන්‍ය පරිදි දකින චිත්‍රය තමයි. නමුත් සැවානා කියලා කියන්නේ අර අඩි 2-3ක් උසට වැඩෙන ඉලුක් මානම් වගේ ශාක ස්තරයක් තියෙන ඒකෙත් කඳන් සහිත ශාක වර්ග. කඳන් සහිත ශාක වර්ග තැනින් තැන විහිදුණා වූ බියෝමයකට තමයි අපි මේ සැවානා කියන්නේ. මේක දැක ගන්න මතක් කරගන්න තියෙන හොඳම උදාහරණයක් මම කියන්නම්. ඔගොල්ලෝ එමිලිපිටිය පැත්තට යනකොට ගිහිල්ලා ඇති සංකපාල විහාරයට. මේ සංකපාල විහාරේ ඒ විහාරයේ පැත්තේ තියෙන කන්දේ ඉඳලා අපි බලනකොට ඉදිරි පැත්තේ ඉදිරිපස කඳු බෑවුම් කලාප දිහා බලනකොට ඔයගලන්ට දැකලා ඇති ඔයගොල්ලෝ කහ පැහැයට හුරු මේ තනබිම් වගේ ප්‍රදේශ ඒ බෑවුම් කලාපවල බහුලව දර්ශනය වෙනවා නේද? බහුලව දර්ශනය වෙනවා. එතකොට ඒ වැත් ඔයගොල්ලෝ පේනවා ඇති කහ පාට පසුබිම තියෙන ඉලුක් වර්ගයක් තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ බිමේ තැන් තැන් වල ගහ දෙක වැඩිලා තියෙන ආකාරයක් පේනවා. අන්න ඒවා තමයි මේ සැවානා කියලා හඳුනාගන්නේ. එතකොට අපිට පේනවා ලෝකයේ මේ සැවානා බිම් වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන අප්‍රිකා මහද්වීපයේ. අප්‍රිකා මහද්වීපයේ. හරි, අපි ඒවා ගැන ඉස්සරහට කතා කරමු. කොහොම නමුත් ලෝකයේ තනබිම් අපිට බෙදන්න පුළුවන් වර්ග දෙකකට. බලන්නකො එකක් තමයි නිවර්තන කලාපීය තනබිම්. ඒ කියන්නේ පුතේ සමකේ ඉඳලා උතුරට අක්ෂාංශක 23.5කුයි දකුණට අක්ෂාංශක 23.5කුයි අතර ව්‍යාප්ත වෙච්ච කලාපයේ තියෙන තනබිම් තමයි මේ නිවර්තන කලාපීය තනබිම් කියන්නේ. උදාහරණ දීලා තියෙන වරහන් ඇතුලේ බ්‍රසීලයේ කැම්පෝස් කියන තනබිම. ඊළඟට කොලොම්බියාවේ හා වෙනිසුලාවේදී මේවා ලානෝස් කියලා හඳුන්වනවා. හරි, ලානෝස් කියලා හඳුන්වනවා. ඒ නිවර්තන කලාපීය තනබිම්. ඊළඟට අපි දන්නවා ලෝකයේ තියෙන මධ්‍ය අක්ෂාංශීය කලාපයේ තනබිම් ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ මධ්‍ය අක්ෂාංශීය කලාපයේ ව්‍යාප්ත වෙලා තියෙන තනබිම් අපි දන්නවා ආර්ථිකමය වශයෙන් මිනිස්සු මොන කාර්යයකටද පාවිච්චි කරන්නේ? මහා පරිමාණ වශයෙන් සතුන් නැති කරන කාර්ය සඳහා භාවිත කරනවා. නේද? කිරිපට්ටි පාලනය සඳහා තමයි මේ තනබිම් වැඩිපුර පාවිච්චි කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා ලක්ෂ සංඛ්‍යාත වලින් මේ කිරි නිෂ්පාදනය සඳහා සතුන් නැති කිරීම කරනවා ලෝකේ සමහර රටවල්. නේද? උතුරු අර්ධගෝලීය රටවලුත් දකුණු අර්ධගෝලීය රටවලුත් දෙකම නියෝජනය කරනවා මේ කාර්යය. නේද? දැන් උදාහරණයක් විදිහට ගත්තාම ඩෙන්මාර්කේ නෙදර්ලන්තේ වගේ රටවල් උතුරු කරේ නැත්නම් උත්තරාර්ධගෝලීය කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් පෙරමුණේ පසුවන රටවල්. ඊළඟට දක්ෂිණාර්ධගෝලීය රටවල් දිහා බලනකොට අපිට පේනවා ඕස්ට්‍රේලියාව, දකුණු ඇමරිකාවේ, ඊළඟට ආජන්ටිනාව නේද? ඊළඟට නව ශ්‍රීලන්තයේ මේ වගේ රටවල් කිරි නිෂ්පාදනය හා සම්බන්ධයෙන් විශාල දායකත්වයක් දෙන රටවල් තමයි දක්ෂිණාර්ධගෝලීය රටවල් විදිහට අපිට පේන්නේ. එතකොට මේ දෙගොල්ලන්ගෙම ළඟ ඔය මධ්‍ය අක්ෂාංශීය කලාපයෙන් ව්‍යාප්ත වෙච්ච තනබිම් තියෙනවා. අපි ඒව තමයි සෞම්‍ය කලාපික තනබිම් කියලා හඳුන්වන්නේ. සෞම්‍ය කලාපික තනබිම් කියලා හඳුන්වන්නේ. එතකොට මේවා
ව්‍යාප්ත වෙච්ච තැන් කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. මොනවද මේ සෞම්‍ය කලාපික තනබිම් ව්‍යාප්ත වෙච්ච තැන්? දැන් උතුරු ඇමරිකාවට ගියාම අපිට හම්බ වෙනවා මේ ප්‍රේරීස් කියලා තනබිම. මේක විශාල වශයෙන් කාගේ මයික් එකක් ඔන් වෙලා තින්නේ පොඩ්ඩක් බලන්න. මෙත්සරණී පාකිස්තාන මයික් එක ඔන් වෙලා තින්නේ. හරි, උතුරු ඇමරිකාවේ තියෙන තනබිම අපි හඳුන්වනවා මේ සෞම්‍ය කලාපික තනබිම ප්‍රේරීස් කියලා. ඊළඟට දකුණු ඇමරිකාවට ගියාම ඒකේ තියෙන සෞම්‍ය කලාපික විශාලම තනබිම අපි හඳුන්වන්නේ පැම්පාස් කියලා. පැම්පාස්. හරි, කැම්පස් එක නෝගියත් යන්න වෙන්නේ පැම්පාස් තමයි ඈ. මොකටද? කරක්ට තනකොළ කපන්න. ප්‍රශ්නෙකුත් නැහැ ඉතින් නේද? ගමේ නිවාඩුවට මාවන් කියන්න බැරි දැන් කොයිද ඉන්නේ කියලා අහුවාම පැම්පාස් කියලා නිකන් කැම්පස් වගේ ඇහෙන්න නේද? හරි? ඊළඟට යුරෝපාසියාවේ තියෙනවා ස්ටේට්ස්. නේද? ස්ටේට්ස්. ඊළඟට දකුණු අප්‍රිකාවේ හයිවේ. ඔයගොල්ලෝ මේව දන්නවා. කලින් මේව කතා කරලා තියෙනවා. හයිවේ. බහුවර්ණ ප්‍රශ්නවලදී තවුලා තියෙනවා. ඊළඟට ඕස්ට්‍රේලියාව මහද්වීපයේ තියෙනවා ඩවුන්ස්. මෙන්න මේව තමයි ලෝක ප්‍රකට වෙලා තියෙන සෞම්‍ය කලාපය තුල ව්‍යාප්ත වෙච්ච සෞම්‍ය කලාපික තනබිම්. එහෙනම් ඔන්න ලෝකේ තනබිම් වර්ග දෙකක් හම්බ වෙනවා. නිවර්තන කලාපීය තනබිම් සහ සෞම්‍ය කලාපීය තනබිම් කියලා. නේද? එහෙම වර්ග දෙකක් අපිට හම්බ වෙනවා. අපි ඒ දක්වා පොඩ්ඩක් ලියාගෙන ඉමු. මාතෘකා ලියාගන්න සෙවනා තනබිම් බියෝමය. ලියන්න. ලෝකේ බියෝම වර්ග අතර තනබිම් ප්‍රධාන බියෝමයක් වේ. මේවා අඟල් කීපයක් උසට වර්ධනය වන තෘණ වර්ගවල සිට අඩි කීපයක් උසට වර්ධනය වන ඉලුක් මානම් වැනි තෘණ වර්ග දක්වා විවිධත්වයකින් යුක්ත වේ. ලෝකේ මේවා ව්‍යාප්තික සීමාවන් සලකා බලන විට තනබිම් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වර්ග කළ හැකිය. එක නිවර්තන කලාපීය තනබිම් දෙක ලියන්න එපා. අපි ඒක විස්තර කරලා රුලකින් උදාහරණයක් ලියලා මෙයන්. එක නිවර්තන කලාපීය තනබිම්. කෙටි ඉරක් ඉස්සරහින් දාලා අපි ලියමු. කරකටක නිවර්තනයේට හා මකර නිවර්තනයේට මැදිවන
කර්කටක නිවර්තනයේට හා මකර නිවර්තනයේට මැදි වන කර්කටක නිවර්තනයේට හා මකර නිවර්තනයේට මැදි වන නිවර්තන කලාපය තුල ව්‍යාප්තික තනබිම් නිවර්තන කලාපය තුල ව්‍යාප්තික තනබිම් නිවර්තන කලාපීය තනබිම් වේ. නිවර්තන කලාපීය තනබිම් වේ. උදාහරණ ස්ලයිඩ් එකේ වෙන්නක් තියෙනවා බ්‍රසීලයේ කැම්පෝස් කියන තනබිම. ඊළඟට කොලොම්බියාවේ හා වෙනිසුලාවේ කියන්නේ රටවල් දෙකටම එක ළඟ තියෙන රටවල් දෙකක් ඊළඟ ඒ දෙකටම ව්‍යාප්ත වෙච්ච තනබිමක් තමයි ඔය ලානෝස් කියලා කියන්නේ. ලානෝස් බ්‍රසීලයේ කැම්පෝස් කොලොම්බියාවේ සහ වෙනිසුලාවේ ලානෝස්. එතකොට ළමයි මේක වැදගත්. හොඳේ ඔය උදාහරණේ වැදගත්. හේතුව තමයි MCQ ප්‍රශ්නවලදී අහනවා අර තනබිම් වර්ග ටික දාලා උදාහරණ අපි ලිව්වේ මේ prairies, pampas, steppes ඊළඟට highway, downs ඔය ටික දාලා ඔය හතරක් දාලා සමහර විට ඔය කැම්පෝස් එකම ඔක අස්සට දාලා නේද? මේ හතරකුයි කැම්පෝස් හරි ලානෝස් හරි දාලා ප්‍රශ්නේ අහයි මේ අතරින් නිවර්තන කලාපික තනබිම වන්නේ කුමක්ද? අන්න එතකොට ඔබට තෝරා බේරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නිවර්තන කලාපී තනබිම් අපි ඉගෙනගෙන තියෙන දෙකයි කැම්පෝස් සහ ලානෝස් කියන එක. හරි? හොඳයි. එහෙනම් දෙවෙනි වර්ගයට යන්න සෞම්‍ය කලාපික තනබිම්. සෞම්‍ය කලාපික තනබිම්. හොඳයි. අපි මේ ලියුවේ ඒ ගැන මධ්‍යක්ෂාංශීය කලාපය තුල මධ්‍යක්ෂාංශීය කලාපය තුල සෞම්‍ය දේශගුණයක් බලපවත්නා ප්‍රදේශවල ව්‍යාප්තික තනබිම් මේ යටතට අයත් වේ. උදාහරණ අන්න දැන් උදාහරණ ලියන්න පුළුවන්. උතුරු ඇමරිකාවේ ප්‍රේරීස් තනබිම. ඊළඟට දකුණු ඇමරිකාවේ පැම්පාස් තනබිම. ඊළඟට යුරෝපාසියාවේ ස්ටෙප්ස් තනබිම්. මේක ඇත්තටම තියෙන්නේ රුසියාවේ. අනොත් අපි අර මහද්වීප මට්ටමින් කතා කරන නිසා අපි කියනවා යුරෝපාසියාවේ කියලා. හරි? යුරෝපාසියාවේ වරහන් ඇතුලේ දාගන්න රුසියාවේ ස්ටෙප්ස් තනබිම්. ඊළඟට මොකද දකුණු අප්‍රිකාවේ හයිවේල්. ඕස්ට්‍රේලියාවේ ඩවුන්ස්.
හොඳයි. එහෙනම් අපි ඊළඟට ඉගෙන ගන්න හදන්නේ. දැන් අපි මේ වෙනකොට කතා කරලා තියෙන්නේ තන බිම් වලට වඩා සැවානා කියන වර්ගයේ වෙනස් තෘණ වර්ග වගේම තෘණ තලාවන් තුල විහිදුණු තනින් තන විසිරි ව්‍යාප්තියකින් දකින්න ලැබෙන ශාක වර්ග, කඳන් සහිත ශාක වර්ග දකින්න ලැබෙන බියෝමය තමයි සැවානා කියලා කියන්නේ. නේද? අපිට මේක මෙහෙම හඳුන්වලා දෙන්නත් පුළුවන්. නිවර්තන වැසි වනාන්තර සහ මේ සෞම්‍ය කලාපීය වනාන්තර අතර සෞම්‍ය කලාපීය වනාන්තර අතර ව්‍යාප්තික බියෝමයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒතර අපි ඉස්සෙල්ලා හැඳින්වීමක් කරමු. දැන් අපිට මේ කලින්වත් පැහැදිලි කිරීම කළා සැවනා කියන තන බිම් වර්ගය නැත්නම් බියෝම වර්ගය ගත්තාම ලෝකේ වැඩිම ව්‍යාප්තියක් දකින්න ලැබෙන්නේ අප්‍රිකා මහද්වීපය තුළ. ඒක මෙහෙමයි සැවනා තන බිම් වල ව්‍යාප්තිය 100%යි කියලා හිතුවොත් මුළු ලෝකෙම ව්‍යාප්තලා තියෙන ටික හරියටක්ම තියෙන්නේ මේ අප්‍රිකා මහද්වීපේ. ඒ නිසා අපිට පේනවා ඕකත් එක අවුරුද්දක අහලා තිබුණා ලෝකයේ සැවනා තන බිම් බහුලව දක්නට ලැබෙන මහද්වීපය කුමක්ද කියලා. හරි ඒක මතක තියාගන්න අප්‍රිකා මහද්වීපය තුළ තමයි සැවනා තන බිම් බහුලව දකින්න ලැබෙන්නේ. අපි ඒ නින්දත් ලියමු ඊළඟ ඡේදෙන්. අලුත් ඡේදෙක ලියන්න. නමුත් සැවනා යනුවෙන් හැඳින්වෙන්නේ සැවනා යනුවෙන් හැඳින්වෙන්නේ සැවනා යනුවෙන් හැඳින්වෙන්නේ තෘණ වර්ග ව්‍යාප්තික බිම්වල විවිධ වර්ගයේ කඳන් සහිත ශාක වර්ගද වර්ධනය වූ කඳන් සහිත ශාක වර්ගද වර්ධනය වූ කඳන් සහිත ශාක වර්ගද වර්ධනය වූ බියෝමයකි. කඳන් සහිත ශාක වර්ග වර්ධනය වූ බියෝමයකි. මෙම තෘණතලාවන් අතර පිහිටි ශාක වර්ග අතර මෙන්න වර්ග දෙකක් ලියලා තියෙනවා. ජැකල්බෙරි සහ බයෝබැබ් යන ශාක. ජැකල්බෙරි සහ බයෝබැබ් වැනි ශාක. ජැකල්බෙරි සහ බයෝබැබ් වැනි ශාක බහුලව දක්නට ලැබේ. ලෝකයේ සැවනා තන බිම් වල ව්‍යාප්තිය සලකා බලන විට විශාලතම සැවනා බිම් ව්‍යාප්තිය අප්‍රිකානු මහද්වීපයේ නිරීක්ෂණය කළ හැකිය. අප්‍රිකානු මහද්වීපයේ නිරීක්ෂණය කළ හැකිය. එය අප්‍රිකා මහද්වීපයෙන් අඩකට ආසන්න වූ ප්‍රමාණයක් වේ. එය අප්‍රිකා මහද්වීපයෙන් අඩකට ආසන්න වූ ප්‍රමාණයක් වේ. එය ගෝලීය ව්‍යාප්තියෙන්ද අඩක් පමණ ඇතුළත් කරගන්නා බව. ගෝලීය ව්‍යාප්තියෙන්ද අඩක් පමණ ඇතුළත් කරගන්නා බව සඳහන් කළ හැකිය.
ඒ කියන්නේ අප්‍රිකා මහද්වීපයේ භූමි ඒකකයක් විදිහට ගත්තාම ළමයි ඒකෙන් භාගයක් විතරම සවනා තියෙනවා. ඒ වගේම ලෝකයේ ව්‍යාප්ත වෙච්ච සවනා බිම් ටික ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ටික ඔක්කොම එක බලනකොට අර අප්‍රිකා මහද්වීපයේ තියෙන ටිකයි අර ලෝකයේ තැන් තැන් වල ව්‍යාප්ත වෙලා තියෙන ටිකයි භාගයට භාගයක්. හරි සමාන ප්‍රමාණයක් කියලා මේ කියන්නේ. හරි එහෙනම් අපිට සවනා තන බිම් පිළිබඳ යම් අවබෝධයක් දැන් ලැබුණා. අපි අලුත් කරුණු කාරණා කීපයක් අපි සවනා බිම් පිළිබඳව ඉගෙන ගත්තා. එතකොට මේ කතා කරන මේ සවනා හා තනබිම් බියෝමය ව්‍යාප්තික ප්‍රදේශවල විශේෂ ලක්ෂණ තමයි අපි කතා කරන්නේ. ව්‍යාප්තික ප්‍රදේශවල සහ ඒ බියෝමේ විශේෂ ලක්ෂණ. ඒ නිසා තරු ලකුණක් දාලා අපි අනුමානිකාවකට එමු. සවනා තනබිම් බියෝමේ සහ එම බියෝමේ ව්‍යාප්තික ප්‍රදේශවල ලක්ෂණ. එම තනබිම් ව්‍යාප්තික ප්‍රදේශවල විශේෂ ලක්ෂණ. බියෝමේ සහ ප්‍රදේශවල ලක්ෂණ. අපි තරු ලකුණු දාලා ලියමු. විවිධ වර්ගයේ තෘණ වර්ග ව්‍යාප්තව පවතී. විවිධ වර්ගයේ තෘණ වර්ග දක්නට ලැබේ නැත්නම් ව්‍යාප්තව පවතී. දෙවෙනි කාර්යය තැනින් තැන විසිරුණු කඳන් සහිත ගස් නැත්නම් ශාක කඳන් සහිත ශාක දක්නට ලැබේ. තුන්වෙනි කාරණය පැහැදිලිව දැකිය හැකි ඍතු ભેදයක්. පැහැදිලිව දැකිය හැකි ඍතු ભેදයක් නිරීක්ෂණය කළ හැකිය. පැහැදිලිව දැකිය හැකි ඍතු ભેදයක් නිරීක්ෂණය කළ හැකිය. වියලි ඊළඟට ඒකටම ලිව්වත් කමක් නැහැ. වියලි ඍතුව දිගු වන අතර ශීත ඍතුව කෙටි වේ. වියලි ඍතුව දිගු වන අතර ශීත ඍතුව කෙටි වේ. ඊළඟ කාරණේ වර්ෂාපතනයේ මිලිමීටර් 350 650ත් අතර අගයක පිහිටයි. වර්ෂාපතනයේ මිලිමීටර් 350 650ත් අතර අගයක පිහිටයි. ඊළඟට පුතේ මේ තනබිම් බියෝමයක් නිසා ඒ වගේම කුළුල්ල පැතිරුණු තැනිතලාවන් වල මේවා තියෙන නිසා අපිට පේනවා මේ බියෝමේ අනෙකුත් බියෝම වලට වඩා විශේෂ ලක්ෂණයක්. ඒ තමයි සත්ත්ව රංචු විවිධ වර්ගයයි. මීහරක් ඊළඟට ගැසළු කියන සත්ත්ව කණ්ඩායම ඊළඟට ජිරාෆ් මේ වගේ මේ සත්ත්ව රංචු බහුලව ගැවසෙන පරිසර පද්ධතියක්. ඒ වගේම තමයි ඒ අතර ඉන්නවා අර ඒගොල්ලන්ව ආහාරයට ගන්න බලාගන්න ඉන්න විලෝපිකයන් කණ්ඩායමකුත් නේද? චීටා ඊළඟට කොටියා දිවියා සිංහයා වගේ හයිනල ඔව් කියන්නේ හයිනල සර් හයිනලා ඉන්නවා. හරි ඒ වගේ අර ඒ සතුන් කණ්ඩායම ආහාරයට ගන්න බලාගෙන ඉන්න කණ්ඩායමකුත්. ඒ කියන්නේ මාංශ භක්ෂක ජීව කණ්ඩායමනොත් මේවේ දකින්න ලැබෙනවා. හරි ඒක විශේෂ දෙයක්. අපි ලියමු මේ කාර්යය ඊළඟ. සත්ත්ව රංචු බහුලව දක්නට ලැබෙන බියෝමයක් වේ. සත්ත්ව රංචු බහුලව දක්නට ලැබෙන බියෝමයක් වේ. එතන ලියන්න සීබ්‍රා අලි ඇතුන් සීබ්‍රා අලි ඇතුන් ඊළඟට හයිනා ඊළඟට ගැසල් ඊළඟට මුවා මීහරක්
පැස්බරුන් ජිරාෆ් වැනි සතුන් බහුලව දක්නට ලැබෙන අතර චීටා සිංහයා දිවියා කොටියා සර් ඔව් හයිනෑ නෑ නෑ මේ ඉස්සෙල්ලා දීපු තැනට හයින කිව්ව නේද? කිව්වා එයා මාංශ භක්ෂකයි. ඔව් දැන් කිව්වේ මාංශ භක්ෂක සතුන් ටිකන්නේ. ඔව් ඔව් හයින අතෙන්ට එන්න ඕනි මාංශ භක්ෂක කොටට එන්න ඕනි. මම ඒක පස්සේ කල්පනා වුණේ මට හයින දාන්න වෙන්නේ මෙතෙන්ට නේද කියලා. ඔයාලා එතන පොඩ්ඩක් ලියලා තියන්න එයා මාංශ භක්ෂකයි කියලා. හරි කොටියා ආදී මාංශ භක්ෂක සත්ව වර්ගද ඔව් ගැසල් කියන්නේ මෝ වර්ගයක්. බලා ගන්න පුළුවන් දැන් ඉස්සරහට වීඩියෝ එකක් තියෙනවා ඒකෙදි මෙන්නන්න. අර බොහොම ලස්සන අම් දෙකක් තියෙන අර ඔන්නෝම කැරකිච්ච අම් දෙකක් තියෙන. දැකලා ඇති ඔයගොල්ලෝ කලින්. නේද? සමහරට ඔය ඩයලොග් ටීවී වල POTV ඒ සම්පහසුකම් තියෙන අයට ඇනිමල් ප්ලැනට්ස් නේද? ඩිස්කවරි වගේ channels බලන්න පුළුවන්. ඒවැය තියෙනවා ගොඩක් වෙලාවට සතුන් වර්ග බලන්න අවස්ථාව තියෙනවා ළමයින්ට. ගොඩක් ඔය දැකලා තියෙන්නේ ඔයගොල්ලෝ. ඒ වගේ සත්ව වර්ග බහුලව ගැවසෙන බියෝමයක් කියලා තමයි දැන් අපි හඳුනාගෙන තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි මේ සැවනා බියෝමයට ආවේනික වෙච්ච තව ලක්ෂණයක් තමයි ගින්න. ඒ කියන්නේ මේවා ස්වභාවිකවම ගිනි ගැනීම් වලට ලක් වෙනවා. ඒ කියන්නේ වියලි කාලේ වැඩි කියලා අපි කියවනේ ඍතු ભેදයේ පැහැදිලිව දකින්න ලැබෙනවා. වියලි ඍතුව දිගුයි. ඒ වියලි ඍතුවේදී පරිසර උෂ්ණත්වය වැඩි. ඒ නිසා මේ තනබිම් වලට ස්වභාවිකව ගිනි ඇවිලෙනවා. ඒ ගිනි ඇවිලනහම සමහරවිට මේ තනබිම් වලින් විශාල ප්‍රමාණයක් විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි මතක තියාගන්න මේ ගින්න කියන දේ සැවනා බිම් වලට ආවේනික දෙයක්. ඒ ගිනි ඇවිලීම ඇති වුනහම සතුන් මොකද කරන්නේ? දිවි බේරා ගන්න මේ ප්‍රදේශය අතහැරලා පැනලා යනවා. ඒ වගේම තමයි සත්තු ඒ විදිහේ මේ විශාල ප්‍රමාණයේ සතුන් මේ විදිහට ප්‍රදේශය අතහැරලා ගියාට සමහර කෘමි සත්තු නේද? කෘමි සත්තු වගේ අය මේ ගිනි වලට ගොදුරු වෙලා මිලියන ගණන් මේ කෘමි සතුන් විනාශ වෙලා යනවා. හැබැයි සමහර සතුන් ඉන්නවා ගින්න කිව්වට මේක අර නිවර්තන වැසි වනාන්තර වල එහෙම නැත්නම් අනිකුත් වනාන්තර වල ඉන්න ලැබු ගිනි තරම් ප්‍රබලේව නෙමෙයි. ඔහි ඇවිලි යනවා. රුණ තලාවක් නෙවිලෙන්නේ නේද? එතකොට මහා ලොකු ගිනි නෙමෙයි. ඒ සමහර සත්තු වර්ග ඉන්නවා මේ බියෝමේ ජීවත් වෙන ඒ සමහර සත්තු ඒ ගින්න ඇති වෙන කාලෙදි පොළොව හාරලා ගුල් ASCII ජීවත් වෙනවා. ගින්න නිවෙනකන් ඒගොල්ලෝ ඒක ASCII තමයි ඉන්නේ. එහෙමත් ජීවිත බේර ගන්න කණ්ඩායමක් ඉන්නවා. කොටසක් පැනලා පිටස්තර ප්‍රදේශ වලට යනවා. තව කොටසක් පොළොව හාරගෙන ගුල්තල ජීවත් වෙනවා ගින්න නිවෙනකන්. ඊළඟට තව කණ්ඩායමක් අර අනපේක්ෂිත විදිහට මේ ඇති වෙන ගින්නෙන් විනාශයට ලක් වෙලා යනවා. නේද? එතනදී ඉන්නවා භූමි විශේෂ කියන කණ්ඩායම ප්‍රධාන වශයෙන්. අපි ඒකත් ලියමු. ලියන්න ඊළඟ කාරණේ සැවනා බියෝමේට ආවේනික වූ ලක්ෂණයක් වන්නේ ගිනි ගැනීම ඇතිවීමයි. සැවනා තනබිම් බියෝමේට ආවේනික ලක්ෂණයක් වන්නේ ගිනි ගැනීම ඇතිවීමයි. ගිනි ගැනීම ඇති වූ විට සතුන් විශාල ප්‍රමාණයක් පිටස්තර ප්‍රදේශවලට පැන ගොස් දිවි බේරා ගනිති. පිටස්තර ප්‍රදේශවලට පැන ගොස් දිවි බේරා ගනිති. ඇතැම් සතුන් පොළොව තුල හාරා ගන්නා ගුල් තුලට වී නැත්නම් උමං තුලට වී ජීවිත බේරා ගනී. ඇතැම් සතුන් පොළොව තුල හාරා ගන්නා ගුල් තුලට වී දිවි බේරා ගනී. නමුත් කෘමීන් වැනි කුඩා සතුන්
නමුත් කෘමීන් වැනි කුඩා සතුන් මිලියන සංඛ්‍යාවක් ගිනි ගැනීම් වලදී විනාශ වීම වලට ලක් වේ. මිලියන සංඛ්‍යාවක් ගිනි ගැනීම් වලදී විනාශ වීමට ලක් වේ. හොඳයි අපි එනම් පොඩ්ඩක් මේ ඉස්සරහට යමු. දැන් මේකේ තියෙනවා ඔය කියන කතාව වසර පුරාම වියලිය පවතිනවලු සිසිරේදී සීතල අඩු වෙලා ගිම්හානයේ තෙත් උණුසුම් තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ. අර කියපු කාරණා ටික මත තියාගත්තාම ඇති. සර් සර්ප විශේෂත් ඉන්නව නේද? ඉන්නවා. සර්ප විශේෂ ඉන්නවා. බලන්න මෙතන කියනවා වර්ෂාපතන මිලිමීටර් 350යි 650 අතර අගයක පවතිනවලු. සීතල දැන් ඍතුවේදී දකින්නක් වගේ වියලි ඍතුව දිගු වුණාට සීත ඍතුවකුත් වෙනවනේ. සීත ඍතුවේදී උෂ්ණත්වය විවරණක 18යි 20යි අතර අගයක පිටාරයි. අපිට ඒක කියන්න බැරුණා. අපි ඒක ලියන්න ඕනේ. ඊළඟට බලන්න නිවර්තන කලාපීය තලබිම් ආශ්‍රිතව මේ වර්ෂාපතන පරාසයට වඩා වෙනස්. නේද? අපි කිව්වේ මේ වියලි ප්‍රදේශවල තියෙන බියෝමය පිළිබඳව. නමුත් අපි ඉගෙන ගන්නනේ තනබිම් වල වර්ග දෙකක්. මේ නිවර්තන කලාපීය තනබිම් සහ සෞම්‍ය කලාපීය තනබිම් වල. ඒකට සෞම්‍ය කලාපීය තනබිම් නෙමෙයි නිවර්තන කලාපීය තනබිම් වලට නකොට වර්ෂාපතනයට වඩා වෙනස් තත්ත්වයකට පවතිනවා. ඒ වගේම සුලගත් ප්‍රධාන අයලු අර ගිනි ගැනීම හිම ඇති වුණාම මේවා පුළුල් ප්‍රදේශයක පැතිරලා යන්න මෙයා හේතු වෙනවා. වියලි තද සුළං බලපාලා දෙනවා. ඊළඟට මේව නම් අපි කිව්වා. ලේමන්, රෝඩ්ස්ටා, බර්මියුඩා ආදී තෘණ වර්ග තමයි මේක කිව්වේ නෑ නේද? බහුලව දකින්න ලැබෙනවා. ඊළඟට ඇකේෂියා බයෝබැබ් ඊළඟට ජගල්බෙරි වැනි ශාක වර්ග තියෙනවා කියන එක අපි කිව්වා. ඊළඟට සීබ්‍රා, අලියතුන්, ජිරාෆ්, ගැසල්, මීහරක් වගේ සත්තු ඉන්නවා කියන එකත් කිව්වා. අපි මෙන්න මේ කාරණා ටික ලියමු. ඔතෙන්ට ලියන්න පුතේ මෙන්න මේක ශීතම මාසයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ත් 20ත් අතර අගයක පිටයි කියන කාරණා. හෙලෝ චාමර් සර්. හොඳයි ඊළඟට ලිව්ව නේද මේ සීතල මාසයේ උෂ්ණත්වය. ඊළඟට ලියන්න මෙන්න මේකක් නිවර්තන කලාපීය තනබිම් ආශ්‍රිත වර්ෂාපතනයේ මිලිමීටර් 17,500ත් අතර අගයක පවතිනවා කියන කතාව. ඒක අපි අද ලියවෙච්ච නැති එකක්. ඊළඟට මෙන්න මේ තෘණ වර්ග ටික ලිව්වෙත් නැහැ. වියලි සුළං ගැන ලිව්වෙත් නැහැ. ඒකත් ලියන්න. වියලි තද සුළං ඇතිවේ ලේමන් ඊළඟට රෝඩ්ස්ටා, බර්මියුඩා ආදී තෘණ වර්ග තමයි මේවා බහුලවම දකින්න ලැබෙනවා කියලා කියන්නේ. අනිත් ටික අපි ලිව්වා. මේ ස්ලයිඩ් එකකින් ඉස්සරහට යන්නද? හොඳයි අපි එහෙනම් ඊළඟ එකට යමු. ඔය ඉන්නේ ගැසල්. මේගොල්ලෝ දැකලා තියෙනව නේද වීඩියෝ වල? හරි. ලෝකසිතියම ගමු උතට. ලෝකසිතියම ගන්න. සවනා බිම්වල ව්‍යාප්තිය අපි ලකුණු කරමු. මේ කහ පාට පසුබිමේ පෙන්නලා තියෙන ළමයි සවනා බිම්වල ව්‍යාප්තිය. හරි සවනා බිම්වල ව්‍යාප්තිය. ඉක්මනට නෝට් එකක් දාගමු අපි සිටියමේ සවනා බිම්වල ව්‍යාප්තිය ගැන. කහ පාටින් දක්වලා තියෙන සවනා බිම් ඈ.
දැන් ඔය අප්‍රිකාවේ මැද කොටසේ මේ දුඹුරු පාටින් ඉතුරුලා තියෙන්නේ. හේතුව කියන්න පුළුවන් නම්. නදික ඉන්නව නේද? නදික හේතුව කියන්නකො අප්‍රිකාවේ මැද කොටස මේ සැවනා බිම් වලට යට වෙලා නැතුව දුඹුරු පාටින් ඉතුරු කරලා පෙන්නලා තියෙනවා. හේතුව කියන්න බලන්න. හරියටම හරි. කොංගෝ වනාන්තරයේ පිහිටීම තියෙන්නේ මේකේ නේ. කොංගෝ වනාන්තරයේ පිහිටීම මේ කලාපයේ තියෙනවා. ඒ නිසා තමයි මේක ඉතුරුලා තියෙන්නේ. ඊළඟට බලන්නකො මේ බ්‍රසීලයේ ව්‍යාප්ත වෙලා තියෙන මේ ඇමසන් වනාන්තරයේ ව්‍යාප්ත වෙලා තියෙන ටිකෙත් නැහැ. ඒ වගේම ඔයගොල්ලන්ට පේන්නේ නැද්ද මේකේ විශේෂත්වය? මේ බලන්නකො දැන් මෙන්න මේ කලාපය ගන්න මේ ටික ගන්නකො. බලන්න මේ ලොකු කඳුකර කලාපයක් නේ මෙතන තියෙන්නේ. අපි දන්නවා මෙන්න මේ ටිකේ තියෙන හිමාල වැටිය. නේද? හිමාල වැටිය. ඊට බලන්න සුළං බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ මේ පැත්තේ. නේද? එතන සුළං ක්‍රියාත්මක වීමේදී අපි බලන සුළං මුහුණතට පිටිපස්සෙන් තියෙන බෑවුම් කලාපවල තමයි මේ පවුලෝ තියෙන්නේ. දැන් අපේ රටේ වුණත් එහෙමනේ. නේද? අපි ඉගෙන ගන්නවා වියලි තනබිම් තියෙන්නේ අපේ රටේ මධ්‍යම කඳුකරේ නැගෙනහිර බෑවුම් කලාප. නේද? ඔය බණ්ඩාරවැල, බදුල්ල, ඊළඟට දියතලාව, හපුතලේ වගේ ප්‍රදේශ වලට ගියාම වියලි තනබිම් හම්බ වෙනවා. එහෙනම් මේ සුළඟේ බලපෑමකුත් තියෙනවා මේ පීඨීම මේ විදිහට වෙන්නේ. ඉක්මනට ලකුණු කරගෙන අත උස්සන්න. එතකොට මට ඊළඟ ස්ලයිඩ් එකට ගියා හැකියි. කහ පාට ටික ඔක්කොමද සර් කියලා අහනවා. ඔව් ඔක්කොම ටික ඕනේ. ඒ ටික ඔක්කොම ඕනේ. ඒ ඔක්කොම ඔය සවනා ව්‍යාප්තිය දක්වන තැන් තමයි. අර ඔයගොල්ලන්ට මතකද මේ ලානෝස් කැම්පෝස් කියලා දෙකක් ගැන කිව්වේ? මේ තියෙන්නේ දෙන්න. මෙන්න මේ දෙන්න තමයි ඔය ලානෝස් කැම්පෝස් කියලා කියන්නේ. ඔන්නම් ඔය සිටීමේදී ඔයගොල්ලෝ මාක් කරනකොට මේ දෙක මාක් කරලා තියාගන්න. කැම්පෝස් මෙන්න මෙයා, ලානෝස් මෙන්න මෙයා. ඉක්මන් කරන්න. එක්කෙනෙක් වැඩ ඉවරයි. දෙන්නෙක් ඉවරයි. තුනක් ඉවරයි. ඒ කියන්නේ අනිත් අයටත් වෙලාව ප්‍රමාණවත් උඩට වඩා වෙලාවක් දෙන්න බෑ. ඒ වුණොත් අපිට අද දවසේ අපි නියමිත ටාගට් කරගෙන තියෙන සීමාවට යන්න බැරි වෙනවා.
හොඳයි ඒ නිසා මම ඉස්සරහට යනවා ඈ. සවනාතරමින් බලනවද ඕනිද? කෝණි කියන එක උස්සන්න. නැත්තම් ඊළඟ වර්ගයට යන්න හදන්නේ. ඉන්නවනේ. බලමු බලමු. Welcome to Methods Science. In this video, you will learn about the biome, colors, and this. So that is the type of biome with large stretches the breast. වීඩියෝ එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා ළමයි අපි මම මේක ඔයගලන්ට වෙනම පෙන්නන්නම් මට තප්පරයක් දෙන්න හොඳයි ඊළඟ බියෝම් වර්ගයේ නම ලියා ගන්න ටයිගා වනාන්තර ටයිගා වනාන්තර හොඳයි මේකත් අපි කතා කරන බියෝම් අතර ප්‍රධාන බියෝමයක් ඔයගලන්ට පේනවා ඇති මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තියෙන විස්තර නේද මේ බලන්නකෝ කේතුදර වනාන්තර කියලාත් කියනවලු කොනිෆරස් බියෝමේ කියලාත් කියනවලු ඒ නිසා මතක තියාගන්න මේ දන් දෙක සම්බන්ධ කරලා මේ කවුද කියලා අහන්න පුළුවන් ඈ මේ දෙක සම්බන්ධ කරලා මේ කවුද කියලා අහන්න පුළුවන් ඒ නිසා අපිට මේක වැදගත් කේතුදර වනාන්තරම තමයි ටයිගා කියන්නේ කොනිෆරස් කියන එකේ නම තමයි ටයිගා කියන්නේ කියලා මතක තියෙන්න ඕනේ හොඳයි එහෙනම් මේවා උත්තර වනාන්තර හේවත් කේතුදර වනාන්තර කොනිෆරස් බියෝම නමින්ද හැඳින්වේ. ඒ කියන්නේ මේකට කියන අන්වර්ථ නාම දෙකක් ගැන කියනවා. ඊට බලන්න කියනවා නිවර්තන කලාපී වනාන්තර හා සෞම්‍ය කලාපී යන දෙවර්ගයටම වඩා වියලි හා ශීත බියෝමයක්. සීතලයි හැබැයි වියලි. වර්ෂාපතනය අඩුයි. ඊළඟට කියනවා ටයිගා වනාන්තර සිසු බියෝම සියල්ලටම වඩා විශාල ව්‍යාප්තියක් සහිතයි. ඒ කියන්නේ අපි ලෝකයේ ව්‍යාප්තියක එක එක වනාන්තර බියෝම වල ව්‍යාප්තියක් බැලුවනේ. ඒක බලනකොට මේ ටයිගා වනාන්තර වල ව්‍යාප්ති විශාල වශයෙන් පැතිරලා තියෙනවා. අපි බලමු ඉස්සරහට සිතියමක් තියෙනවා ලකුණු කරගන්න. ඊළඟට උතුරු ඇමරිකාවේදී අක්ෂාංශ සංඛ්‍යා 45යි 50යි දක්වා සීමාවක විහිදලා යනවලු. යුරෝප ආසියාවේදී අක්ෂාංශ සංඛ්‍යා 60 දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ කියන්නේ යුරෝප ආසියාවේදී මේවේ ව්‍යාප්ති වැඩි. හරි වැඩි ව්‍යාප්තියක් දකින්න ලැබෙනවලු. සීත හා ග්‍රීස්ම ඍතු දක්නට ඇති අතර වසන්තය හා සරත් ඍතු කෙටි. හරි වසන්ත ඍතුව සහ සරත් ඍතුව කෙටි. හැබැයි ශීත ඍතුවයි ග්‍රීස්ම ඍතුවයි පැහැදිලිව දකින්න ලැබෙනවා කියලා කියනවා. වසරක් තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ට අඩු මාස 6ක් පමණ පවතිනවා. මොන බලන්නකෝ අවුරුද්දක කාලයක් ගත්තාම සෙල්සියස් අංශක 0ට වඩා උෂ්ණත්වය පහළ යන මාස 6ක් විතර දකින්න ලැබෙනවා. ඊළඟ සීතය ඉතා කටුක වන අතර ගිම්හානයේදී වද දිවාකාණේ කෙටි වේ. හරි සීතය ඉතා කටුකයි ඒ නිසා මේවා ශාක පත්‍ර පතනය කිරීමකුත් අපිට දකින්න ලැබෙනවා. හරි ගිම්හානයේ හැබැයි ගිම්හානයේදී දිවා කාලය කෙටි වෙනවා. දවල් කාලය අඩුයි.
සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 300ක් 754ක පවතී. ඍතු අනුව වෙනස් වන උෂ්ණත්වයක් දක්නට ලැබේ. එහෙමනම් අපි විස්තරයක් ලියමු මේ ටයිගා ගැන ලියන්න. අක්ෂාංශක 40ත් අක්ෂාංශක 40ත් 60ත් අතර සීමාවේ අක්ෂාංශක 40ත් 60ත් අතර සීමාවේ व्याप्तिक टाइगा वनांतर लोके प्रधान वनांतर वर्ग 3ක් අතරින් එක් වර්ගයක් වේ. ලෝකේ ප්‍රධාන වනාන්තර වර්ග 3 අතරින් එක් වර්ගයක් වේ. මේවා කේතුදර වනාන්තර ඒවා වෙන වර්ණ වලින් ලියනවා නම් ඔයාලට පාඩම් කරනකොට හොඳට පැහැදිලිව පෙනේ. කේතුදර වනාන්තර කොනිෆරස් බියෝම යන අන්වර්ථ නාමයන්ගෙන්ද හඳුන්වනු ලබයි. මේවා නිවර්තන හා සෞම්‍ය කලාපීය වනාන්තරවලට සාපේක්ෂව වියලි ඌත් ශීත වූ බියෝමයක් ලෙස හඳුනාගත හැකිය. එසේම සෙසු වනාන්තර බියෝමවල ව්‍යාප්තිය සමග සංසන්දනය කරන විට විශාලම ව්‍යාප්තියක් ඇති බියෝමයක් ලෙස හඳුනාගත හැකිය. උදාහරණ කියලා දාලා පුතේ මේ ස්ලයිඩ් එකේ පෙන්නලා තියෙන 4 වෙනි පොයින්ට් එක ලියන්න දෙන්න. උතුරු ඇමරිකාවේදී අක්ෂාංශක 45යි 50යි අතර විහිදලා යනකොට යුරෝපාසියාවේදී ඒක අක්ෂාංශක 60ක් විතර දක්වා ව්‍යාප්ත වෙනවා. 45 ඉඳන් 60ක් විතර වෙනකන් යනවා කියලා පෙන්නන්නේ. මේ උදාහරණෙ දෙන්න ලියන්න. හරිද? හරි. ඊට පස්සේ අපි ලියමු තරු ලකුණක් දාලා මෙම වනාන්තර ව්‍යාප්තික ප්‍රදේශවල හා වනාන්තරයේ විශේෂ ලක්ෂණ. හොඳයි. පළවෙනි කාරණේ ලියමු මේ ස්ලයිඩ් එකේ පෙන්නලා තියෙන පස්වෙනි කාරණේ. ශීත හා ග්‍රීස්ම ඍතු දක්නට ඇති අතර වසන්ත ඍතුව හා සරත් ඍතුව කෙටි ඍතු වේ.
පළවෙනි කාරණය සීත හා ග්‍රීස්ම ඍතු දක්නට ඇති අතර වසන්තය හා සරත් ඍතුව කෙටි වේ. ඊළඟට දෙවෙනි කාරණය වසරක් තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ට වඩා අඩු වෙන වසරක් තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ට වඩා අඩු වෙන මාස 6ක් පමණ දක්නට ලැබේ. නැත්නම් මාස 6ක් පමණ වේ. වසර සෙල්සියස් අංශක 0ට වඩා අඩු වෙන මාස 6ක් පමණ දක්නට ලැබේ නැත්නම් හඳුනාගත හැකිය. ඊළඟ කාරණේ ශීත ඍතුව ඉතා කටුක වේ. ශීත ඍතුව ඉතා කටුක වේ. ඊළඟට ගිම්හානයේදී උවද දැන් අනිත් තැන් වලට එහෙම නැහැ ගිම්හානය වුණාම දිවා කාලය වැඩි වෙනවනේ හැබැයි මේ වනාන්තර වලට ගිම්හානයේ වුණත් දිවා කාලය කෙටි ඒක ලියන්න ඊළඟ කාලේ ගිම්හානයේදී දිවා කාලය කෙටි වීම ගිම්හානයේදී උවද දිවා කාලය කෙටි වීම ඊළඟට කියන්න පුතේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 4ක් පමණ වීම ඍණ 4ක් පමණ වීම සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 4ක් පමණ වීම සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 4ක් පමණ වීම ඊළඟ තව ලකුණ දාලා ලියන්න උෂ්ණත්වය ඍතුගතව වෙනස් වන ස්වභාවයක් නිරීක්ෂණය කළ හැකිය. උෂ්ණත්වයේ වෙනස් වන ස්වභාවයක් උෂ්ණත්වයේ ඍතුගතව වෙනස් වන ස්වභාවයක් නිරීක්ෂණය කළ හැකිය. ඒ කියන්නේ ගිම්හානයේ උෂ්ණත්වයේ තරමක් වැඩි වෙනවා ශීතයේදී ගොඩක් අඩු වෙනවා. එහෙම වෙනස් වන උෂ්ණත්වයක් තියෙන. නමුත් සාමාන්‍යයෙන් අපිට ඍණ 4ක් වගේ මට්ටමක් හඳුනා ගන්න පුළුවන් කියලා යෝ කියන්නේ. ඊළඟට සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 300ක් 750ක් අතර අගයක පිහිටයි. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 300ක් 750ක් අතර අගයක පිහිටයි. දැන් මේ ඔයගොල්ලන්ට ළමයි මේ ඇඩ්මිෂන් නෑ විභාගයට අස්සම් කරන්න එන්න කියලා කිව්වද ඉස්කෝල වලින් නදීකා සීවලේ මොකද කිව්වේ දිමුතු අයගම මොකද කිව්වේ අපෙන් එදා අස්සන්නම් ගත්තද ඇඩ්මිෂන් වලට අස්සම් ගත්තද ඔව් උවර්ද විභාගයට අස්සම් ගත්තද දේපල ටික ලියා ගන්න ගත්තද දන්නේ නැහැ නේද අනේ මන්ද ඒක නා අයින මිස්ලයා ගෙදර අස්සම් කරන්න තිබ්බේ එහෙමද නෑ මේ අපේ ඉස්කෝල නම් හෙට සිකුරාදා දිනේ උදේ 8ට ළමයින්ට එන්න කියලා කැඳවීමක් කරලා තියෙනවා මේ විභාගයට අස්සම් ගන්න. ඒකයි මම ඔයගොල්ලන්ගෙන් උත්සාහලා බැලුවේ. හොඳයි ඊළඟට පුතේ මේ වනාන්තර ව්‍යාප්තික ප්‍රදේශවල පස ඉතා නිසරු වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි සීත ඍතුවේදී හිමපතනය වීම එක කාරණයක්. හරිද? එතකොට යම් කාදනයක් සිද්ධ වෙනවා. අනිත් දේ තමයි සීත ඍතුවේදී මේ ශාක පත්‍ර පතනය කළාට පතනශීලීභාවය පෙන්වනවා කියන්නේ පත්‍ර ටික හලනවනේ. හැබැයි හැලුවට මේ පරිසරයේ නිර්මාණය වෙලා තියෙන මේ අධික සීතලකින්ද පත්‍ර දි รา පත් වෙන්නේ නැහැ සෑහෙන කාලයකට. පත්‍ර දි รา පත් වීම අඩුයි. ඒ නිසා පසට පෝෂක ද්‍රව්‍ය කාබනික ද්‍රව්‍ය එකතු වෙන දින ඉඩකඩ
අඩුයි. ඒ නිසා අපිට පේනවා මේ හේතුදර වනාන්තර ව්‍යාප්ත වෙලා තියෙන මේ කලාපවල නිසරු පසක් නිර්මාණය වීම සිද්ධ වෙලා තියෙනවා. අපි එන ඒ කාරණේ පැහැදිලි කරලා ලියමු. ඊළඟ තරු ලකුණ දාලා ලියන්නකෝ. නිසරු පස් ස්තර දක්නට ලැබේ. හේතු පැහැදිලි කරමු පහලින්. නිසරු පස් ස්තර දක්නට ලැබේ. පහලින් ලියන්න හිමපතනය හා පරිසරයේ අධික ශීතල නිසා පත්‍ර දි รา පත් වීමට වැඩි කාලයක් ගත කරන බැවින් පත්‍ර දි รา පත් වීමට වැඩි කාලයක් ගත කරන බැවින් පසට කාබනික ද්‍රව්‍ය එකතු වීම සාපේක්ෂව අඩු මට්ටමක පිහිටයි. ඒ නිසා පස නිසරු වේ. හොඳයි ඊළඟට බලන්න මේ ස්ලයිඩ් එකේ පෙන්නලා තියෙන ඊළඟ කාරණේ ඉදි කටු වැනි පත්‍ර සහිත කේතු රූපාකාර වියනක් තමයි මේ ශාකවල දකින්න ලැබෙන්නේ. ඔන්න විශේෂ ලක්ෂණයක්. අපි ඒක ලියමු. ඉදි කටු වැනි පත්‍ර සහිත කේතු රූපාකාර වියනක් සහිත ශාක දකින්න ලැබෙනවා. අර මේම කේතුවක වගේ වියනක් තමයි තියෙන්නේ. ඉදි කටු වැනි පත්‍ර සහිත කේතු රූපාකාර වියනක් දක්නට ලැබෙනවා. ඉදි කටු වැනි පත්‍ර සහිත කේතු රූපාකාර වියනක් දක්නට ලැබීම. ඊළඟ බලන්න ශාකවල උස කියනවා මීටර් 12ක් 20ක් අතර උස ශාක වර්ග තමයි දකින්න ලැබෙන්නේ. මීටර් 12ක් 20ක් අතර උස ශාක වර්ග දක්නට ලැබීම. හැබැයි ඔය ශාක වර්ග වල විශේෂ ලක්ෂණයක් තියෙනවා. අපි ඒක උදේට ලියන්න ඕනේ. මොකද්ද මේ විශේෂ ලක්ෂණය? මේ ශාක ඊටාම ඍජු ශාක කඳන් තියෙනවා. නේද? කෙලින් ගස් තමයි හැදෙන්නේ. ඒ වගේම තමයි සැහැල්ලුයි නමුත් ශක්තිමත්. ඒ නිසා මිනිස්සු ආර්ථිකමය වශයෙන් මේ වනාන්තරවල දැව ලබා ගැනීම කරනවා. දැව ලබා ගැනීම කරනම කල්ලු තේම වනාන්තර වර්ගයක් ගැන කිව්වා. නැව් කර්මාන්තයේදී දැව ලබා ගැනීමේ කටයුතු වල අවශ්‍යතාවයේ සපුරාලීම සඳහා මේ වනාන්තර වලින් දැව කපා ගැනීම කරනවා. අපි නම් ඔය ශාක ගැන කියපු කතාව යටින් ලියුමෙම මෙම ශාක ඍජු කඳන් සහිත වන අතර සැහැල්ලු නමුත් ශක්තිමත් බවින් උපරිම තත්වයක පිහිටන නිසා නැව් කර්මාන්තයේ වැනි මානවාර්ථික කටයුතු වලදී දැව අවශ්‍යතාව මෙමගින් සපුරා ගනී. හොඳයි එහෙනම් ඔන්න අපි ශාක වර්ගයේ ශාක ටික වල ස්වභාවය කිව්වා. හැබැයි ශාක වර්ග මොනවද කියලා දන්නේ නැහැ නේද? ඔන්න තියෙනවා ඊළඟට ශාක විවිධත්වය අඩුයි. අර වර්ග සංඛ්‍යාව අඩුයි. හැබැයි මොනවද තියෙනවා කියන්නේ ඔස්ට්‍රියන් ෆයින්, ෆර්, ස්ප්‍රූස් වැනි ශාක වර්ග තමයි බහුලව දකින්න ලැබෙනවා කියලා කියන්නේ.
නිසා අපි මේ දෙකම එකතු කරලා ලියන්න. ශාක විවිධත්වයේ අඩු අතර ශාක විවිධත්වයේ අඩු අතර ශාක විවිධත්වයේ අඩු අතර Austrian fine fir කමාදාන fir spruce වැනි ශාක වර්ග බහුලව දක්නට ලැබේ. වැනි ශාක වර්ග බහුලව දක්නට ලැබේ. හොඳයි ඊළඟට බලන්න කියනවා සත්ව කණ්ඩායම් ගැන කියනවා. වෘකයා, රතුමුවා, ගෝනා, එල්ක්, ඉත්තෑවා, වලහා, හාවා වැනි සත්ව වර්ග දකින්න ලැබෙනවා. ඒ කාරණේ ලියන්න කොයි විදිහටම ලියන්න. ඊළඟට මේ වනාන්තරවල ජීවත් වෙන සතුන් වර්ග විවිධ අනුවර්තන ලක්ෂණ. සීත පරිසරයක්නේ නේද? උෂ්ණත්වයේ අඩු සීත පරිසරයක් තමයි අවුරුද්දේ වැඩි කාලයක් තියෙන්නේ. ඒ නිසා මේ සීතලට හිමපතනය වෙන පරිසරයේ ජීවත් වෙන්න පුළුවන් ආකාරයට ඒගොල්ලෝ අනුවර්තන ලක්ෂණ පෙන්වන්න කරනවා. ඒ වගේම තමයි චර්යා රටාවන් පෙන්වනවා. නේද? පක්ෂි විශේෂයෙන් ඉන්නවා සීත ඍතුව ආවම මේ ප්‍රදේශවල පිටස්ත ප්‍රදේශවලට සංක්‍රමණය වෙනවා. දැන් සමහරවිට අපේ රටවල් වලට මෙන්නෙත් ඒගොල්ලෝ. නේද? අම්පාරට ගියාම කුමන පැත්තට ගියාම මේ පැත්තට බුන්දල පැත්තට ගියාම මේ නේද? කාලෙකට ඉන්නවා සංචාරක පක්ෂීන් දකින්න ලැබෙනවා. ඒ ඉන්නේ ওই රටවල් වල. ඔය කියන වනාන්තරබද ප්‍රදේශවලින්. එහෙනම් අපි ලියමු මෙහෙම. ලියන්න. මෙම වනාන්තරවල ජීවත් වන සතුන් සීත පරිසරයට ගැළපෙන ආකාරයෙන් විවිධ අනුවර්තන ලක්ෂණ පෙන්වන අතර විවිධ අනුවර්තන ලක්ෂණ පෙන්වන අතර ඇතැම් සතුන්ගේ විශේෂිත චර්යා රටාවන් නිරීක්ෂණය කළ හැකිය. උදාහරණ ලියමු අපි. ඒකට උදාහරණ ලියන්න පෙන්නන්න ඕන උදාහරණ කීපයක් ඕකේ තියෙනවා. පළවෙනි එක ලියන්න පක්ෂීන් සීත ඍතුවේදී පිටස්තර ප්‍රදේශ වලට සංක්‍රමණය වීම. පළවෙනි එක පක්ෂීන් සීත ඍතුවේදී පිටස්තර ප්‍රදේශ වලට සංක්‍රමණය වීම. අන්තිම තුන ඊළඟට ලියන්න පුතේ පොයින්ට් දාලා. සිරුර උණුසුම්ම තබා ගන්න සමහර අයගේ ඝනකම හමක් නිර්මාණය වෙලා තියෙනවා. නේද? ඝනකම පියාපත් නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට හිම මත පහසුවෙන් ගමන් කිරීම සඳහා ඉරන්න නැති වෙන්න නේද? හිම මත අභ්‍යන්තරයට බැහැලා යන්නේ නැති වෙන්න ලොකු පුළුල් පාද නිර්මාණය කරගෙන තියෙනවා. නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට ඍතු වලට ගැළපෙන අයුරු සමේ වර්ණය වෙනස් කරගන්න සත්තුත් මේවේ ජීවත් වෙනවා කියලා කියනවා. නේද? එහෙනම් ඔන්න ඔය අනුවර්තන ලක්ෂණ තුන පහලින් පොයින්ට් විදිහට පෙන්නන්න. දැන් මේ ඍතු වලට ගැලපෙන අයුරින් සමේ වර්ණය වෙනස් කර ගැනීම කරන්නේ ඒගොල්ලන්ට පරිසරයේ ආරක්ෂා වෙන්න. නේද? දැන් ශාක පත්‍ර පතනය වන පතනශීලීභාවයක් පෙන්වන කාලෙදී මේ පරිසරය නිරාවරණය වෙනවනේ. එතකොට මේගොල්ලෝ මේ පරිසරයට ගැලපෙන ආකාරයෙන් මේ තමන්ගේ වර්ණය වෙනස් කරගෙන ආරක්ෂා වෙනවා. හොයාගන්න බැරි වෙන්නේ.
හොඳයි. එhmenan අපි ඉස්සරහට යමු. ලියාගන්න ඇති කියලා මම හිතනවා. තව වෙලාව ඕනිද? ඕනනම් අත උස්සන්න. ඕනේ නැහැ නේ. හොඳයි. ටයිගර් බියෝමේ ගැන වීඩියෝ එකක් අපි මේකේ මේ ව්‍යාප්තිය සලකුණු කරගත්තේ නේද? අපි මෙහෙම සලකුණු කරමු. අපි කලින් මැප් එකකට යන් අර වීඩියෝ එකෙන් තමයි ඒක පෙන්වන්න තිබුණේ ඔයගොල්ලන්ට. නමුත් ඒක කරගන්න බැරි වුණා. අපි මෙහෙම ලකුණු කරමු. ගන්නකො මාත් එක ලකුණු කරන්න. හොඳයි. එහෙනම් මේ ලකුණු ගන්න හදන කේතර වනාන්තර මේ මෙහෙම ලකුණු ගන්න එපා. මේ සෙවනාවට ලකුණු ගන්න ගත්ත මේ මැප් එක මේ තියෙන්නේ. උතුරු ඇමරිකාවේ මෙන්න මේ ටික ලකුණු කරන්න. මෙන්න මේ ටික මෙන්න මේ සීමාව ඔන්නෝම මේ ටික ඔක්කොම ඔය තමයි අර උතුරු ඇමරිකාවේ අංශ 45යි 50යි අතර සීමාව කියලා අපි කිව්වේ. මෙන්න මේ ටික. මෙන්න මේ ටිකේ කේතර වනාන්තර ව්‍යාප්ත වෙලා දෙනවා. බටහිර වෙරළ ඉඳලා නැගෙනහිර වෙරළ දක්වාම තියෙනවා. හරිද? ඊළඟට මේ යුරෝපයයි ආසියාවයි ගත්තාම මේ යුරෝපයේ මේ හරියෙන් පටන් ගන්න. මෙන්න මේ ටික සම්පූර්ණයෙන් මෙන්න මේ විදිහට මේ දැන් මේ ඔයාලට මේක පේනව නේද මේ සෙවනා ව්‍යාප්ති උපරිමේ නේද? උපරිමේ පේනවනේ. අන්නේ සෙවනා ව්‍යාප්ති උපරිමේ ඉඳලා මේ පැත්තට මේ ඉතුරු වෙලා තියෙන ටික ඔක්කොම ගන්න පුළුවන් මේ කේන්දර වනාන්තර. මේ වෙරළාසන්න කලාප අහුවෙන්නේ නැති වෙන්න ගන්න. වෙරළාසන්න කලාප අහුවෙන්නේ නැති වෙන්න ගන්න මෙන්න මේ වගේ සීමාවක් අහුවෙන්න තමයි ව්‍යාප්ත වෙලා තියෙන මේ නැගිනහිර පැත්ත දක්වාම තියෙනවා. මෙහෙම. ලොකු කලාපයක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊළඟට මෙන්න මේ කැනඩාවෙන් ඇලස්කාවයි අතර මෙන්න මේ ටිකෙත් යම් සීමාවක් ලකුණු කරගන්න මෙන්න මේ හරි ඒ ටිකත් ඔය කේන්දර වනාන්තර ව්‍යාප්තික කලාපයක් විදිහට සලකන්න පුළුවන් අපිට මෙන්න මේ ටික. මෙන්න මේකයි මේ ටික අපි සම්පූර්ණයෙන්ම ලකුණු කළා ඊළඟට මේ ටික ලකුණු කළා. ඔය ටික තමයි කේන්දර වනාන්තර ව්‍යාප්තියේ ප්‍රමුඛ කලාප තුන විදිහට අපිට හඳුනා ගන්න තියෙන්නේ. හොඳයි අපි එහෙනම් ඉස්සරහට යමු. අපි ඊළඟ බියෝමේට යන්න හදන්නේ තුන්ද්‍රා බියෝමේ. තුන්ද්‍රා බියෝමේ ඉක්මන් කරමු පැය භාගයක් වගේ තියෙන්නේ. මේ දෙක ඇතුලේ තුන්ද්‍රා බියෝමේ සහ කාන්තාර බියෝමේ කියන දෙකම කතා කරලා ඉවර කරගන්න ඕනේ. හොඳයි බලන්න බියෝම වර්ග අතර තියෙන සීතම බියෝමයලු. ඒ කියන්නේ අක්ෂාංශීය වශයෙන් ඉහළම කලාපයේ තියෙන බියෝමයක් නිසානේ තමයි මේ සීතම බව නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි බලන්න මේ තුන්ද්‍රා කියන වචනේ පින්ලන්ත භාෂාවෙන් ආපු වචනේ. තුන්ද්‍රා ඒකේ මේකේ තේරුම තමයි පින්ලන්ත භාෂාවේ මේ තුන්ද්‍රා කියලා කියන්නේ ගසින් තොර තලාව. ගහක් කිව්වහම කඳක් තියෙන්නේ නේද? හැබැයි මේ කියන බියෝමේ කඳන් තියෙන ශාක වර්ග දකින්න ලැබෙන්නේ නැහැලු. නැති වෙන්න හේතුව තමයි මේ සීතල බව. අධික සීතල බව නිසා තමයි කඳන් සහිත ශාක වර්ධනය වෙන්නේ නැත්තේ. ඒතර අපිට පේනවා අවුරුද්දේ වැඩි කාලයක් මේ බියෝමේ ව්‍යාප්තික ප්‍රදේශ වලට හිමපතනය වෙනවා. ඒ නිසා ඝනව වැඩිණු අයිස් තට්ටුවකින් පොළොව වැහිලා තියෙනවා. ඒ හින්දා ගහක් වැඩෙන්න විදියක් නැහැ. කඳක් සහිත ශාකයක් වැඩෙන්න විදියක් නැහැ. සීත ඍතුව නිමා වෙලා ගිම්හානය එළඹෙනවා. ඒකෙක් කියලා මහ උණුසුම වැඩිවීමක් වෙන්නේ නැහැ. නේද? ගොඩක් උණුසුම වැඩි වෙන්නේ නැහැ ගිම්හානය කියලා. එතකොට අපිට පේනවා ගිම්හානයේදී යම් පමණකට අයිස් තට්ටුව දී වෙලා යනවා. ඊළඟ ඔන්න පොඩි කාලයකට පොළොව තලයේ පෑදෙනවා. අන්නේ පෑදෙන කාලෙට විතරක් අපිට පේනවා තෘණ වර්ග, ඊළඟට පඳුරු ශාක, ලයිකන වර්ග, ඊළඟට මේ පෙඳ පාසි වර්ග වගේ ශාක වර්ග ටිකක් මතුවෙනවා. ඊළඟට ඒක මාස 2.5මාරයි උපරිම ඕනනම් 3යි පවතින්නේ. ආයි හිම වැටෙන්න පටන් ගන්නවා. හිම වැටෙන්න පටන් ගන්නතර පස්සේ ආපහු පොළොව තලයේ හිමේ වැහිලා යනවා. ඒ නිසා අපි මේක බියෝමයක් විදිහට හඳුනා ගන්නවා. එයි අර පුංචි කාල සීමාවකට හරිය මේකේ යම් ශාක ද්‍රව්‍ය ටිකක් වැඩෙනවනේ. නේද? යම් ශාක වර්ග ටිකක් වැඩෙනවා. ඒ නිසා මේක බියෝමයක්. තුන්ද්‍රා කියලා කියන්නේ උන්නේ හේතුව නිසා. ෆින්ලන්ත භාෂාවේ එතකොට තුන්ද්‍රා කියන්නේ
ගසින් තොර තලාව. කඳන් සහිත ශාක වලින් තොර තලාවට තමයි කියන අර්ථය තමයි මේ තුන්දරා කියන වචනේ තුල අන්තර්ගත කරලා තියෙන්නේ. ඒත් බලන්න තුන්දරා වර්ග දෙකක් ලෝකෙ හම්බ වෙනවලු. එකක් ඇල්පයින් තුන්දරා, අනිත් එක තමයි ආර්ක්ටික් තුන්දරා. දැන් ඔයගොල්ලෝ දන්නවා අර ග්ලැසියර් කරන්නේදීත් අපි කියවනේ මහාද්වීපික ග්ලැසියර්, නිම්න ග්ලැසියර් කියලා. ඒ වගේ තමයි. ආර්ක්ටික් තුන්දරා සහ ඇල්පයින් තුන්දරා කියලා කියන්නේ මේ ව්‍යාප්ත වෙලා තියෙන සීමාව දිහා බලලා. දැන් අපිට පේනවා ඇල්පයින් තුන්දරා කියන වර්ගය ලෝකයේ උසම කඳුකර මුදුන් කලාපවල ග්ලැසියර් නිර්මාණය වන සීමාවල තමයි දකින්න ලැබෙන්නේ. නේද? රෝකී කඳුවල ඊළඟට හිමාලය, නේද? දකුණු ඇමරිකා ඇන්ඩීස්, ඊළඟට පිරනීස් වගේ කඳු වැටි කලාපවල තියෙනවා මේ තුන්දරා බියෝමේ සුළු වශයෙන්. ඒ ටික තමයි ඇල්පයින් තුන්දරා කියන්නේ. ඊළඟට ආර්ක්ටික් තුන්දරා කියලා කියන්නේ ඔය ද්‍රවාසන්න කලාපවල තියෙන අයිස් තට්ටු ආසන්නයේ නිර්මාණය වන මේ වනාන්තර ටිකට තමයි අපි කියන්නේ ආර්ක්ටික් තුන්දරා කියලා. එහෙනම් පොඩි හැඳින්වීමක් ඉස්සෙල්ලා ලියමු. ලියන තුන්දරා බියෝමේ. තුන්දරා යන වචනය ලතින් භාෂාවේ තුන්දරා යන වචනය ලතින් භාෂාවෙන් බිඳී ආවකි. ලතින් බසින් ගසින් තොර තලාව. ගසින් තොර තලාව. ගසින් තොර තලාව යන අර්ථය ගෙනහැර දැක්වීමට ගසින් තොර තලාව යන අර්ථය ගෙනහැර දැක්වීමට තුන්දරා යන වචනය භාවිත කොට තිබේ. තුන්දරා යන වචනය භාවිත කොට තිබේ. මෙම බියෝමය වනාන්තර බියෝම අතර සීතම බියෝමය ලෙස මෙම බියෝමය වනාන්තර බියෝම අතර සීතම බියෝමය ලෙස හඳුනාගත හැකි වන අතර මේවා ඇල්පයින් තුන්දරා සහ ආර්ක්ටික් තුන්දරා වශයෙන් වර්ග දෙකකි. ලෝකයේ උසම කඳුකර මුදුන් කලාපවල ග්ලැසියර් නිර්මාණය වූ ලෝකයේ උසම කඳුකර මුදුන් කලාපවල ග්ලැසියර් නිර්මාණය වූ සීමාවන් වල දක්නට ලැබෙන වනාන්තර ඇල්පයින් තුන්දරා ලෙසත් ද්‍රවාසන්න කලාපවල නිර්මාණය වී ඇති වනාන්තර ආර්ක්ටික් තුන්දරා ලෙසත් හැඳින්වේ. හොඳයි, දැන් ඔන්න තියෙනවා වනාන්තරයේ සහ මේ ප්‍රදේශයේ විශේෂ ලක්ෂණ ලියන්න. තරු ලකුණක් දාලා වනාන්තරයේ සහ ප්‍රදේශයේ විශේෂ ලක්ෂණ කියලා ලියලා පහළට තියෙන මේ ටික ලියමු. දිගු සීතීර්තුවක් දක්නට ඇත කියන තැන ඉඳලා පේන ටික ඔක්කොම ලියන්න පහළට. මේව විස්තර කරන්න දේවල් නැහැ පුතේ. කරුණු විදිහට මත දෙයක් තමයි ඇති. දිගු සීතීර්තුවක් තියෙනවා අවුරුද්දේ මාස 6ක් 7ක් විතරම හිමෙන් වැහිච්ච පරිසරයක් තමයි මේවා තියෙන්නේ. එක දිගු සීතීර්තුවක් දක්නට ලැබීම. බල ලියන්න එක වෙලා යන නිසා මම එකින් එක කියනවා ඔයගොල්ලෝ ලියන්න. දෙක කෙටි ගිම්හානයක් පවතී. වරහන් ඇතුළේ ලියන්නකො මාස දෙකමාරක් වැනි කියලා.
කෙටි ගිම්හානයක් පවතී. 3 සිසිරේදී රාත්‍රිය දිගුවන අතර සිසිරේදී රාත්‍රිය දිගුවන අතර සිසිරේදී රාත්‍රිය දිගුවන අතර ගිම්හානේදී දහවල දිගු වේ. ගිම්හානේදී දහවල දිගු වේ. ඊළඟට සීත ඍතුව මාස 8ක් පමණ වේ. සීත ඍතුව මාස 8ක් පමණ වේ. අන්න බලන්න ඊළඟට කියනවා විශේෂ කාරණයක් සීත ඍතුව මැදදී දවල් කාලයටවත් හිරුවෙලි වැටෙන්නේ නැල්ලු. ඒ කියන්නේ මේ බියෝමය අනිත් බියෝම එක්ක විශේෂ වෙන ඔන්න ඒ කාරණේ නිසා. අන්ධකාරයේ පවතින බියෝමයක්. මාස 4ක් 5ක් විතර කාලයක් හිරුවෙලි වැටෙන්නෙම නැහැ. අන්ධකාරයමයි තියෙන්නේ. හරි? ඒ නිසා අපි ලියමු ඊළඟ කාරණය. සිසිරයේ මැදදී නැත්නම් සීත ඍතුව මැදදී හිරුවෙලිය පතනය නොවන තත්ත්වයක් ඇතිවන අතර හිරුවෙලිය පතනය නොවන තත්ත්වයක් ඇතිවන අතර හිරුවෙලිය පතනය නොවන තත්ත්වයක් ඇතිවන අතර ඒ නිසා මාස කිහිපයක් අඳුරේ පවතී. ඒ නිසා මාස කිහිපයක් අඳුරේ පවතී. හරි ඊළඟ කාරණේ කියනවා එම කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 51යි. මොන බලන්නකෝ. එම කාලයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 51ක් පමණ වේ. ඊළඟට කියලා තියෙනවා කෙටි ගිම්හානයක් තියනවලු උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් විතර වෙනවලු. ওই කාලෙදී තමයි අර හිම තට්ටුවත් හේදිලා ගිහිල්ලා දිය වෙලා ගිහිල්ලා පොළොව තලයේ නිරාවරණය වෙන්නේ. ඒ නිරාවරණය වෙන්නේ සම්පූර්ණ 100%ක්ම පොළොව තලයේ නෙමෙයි සමහර තැන්වල. අන්නේ නිරාවරණය වන තැන්වල තමයි අර තෘණ වර්ග කීපයක් ඊළඟට ලයිකන පෙඳපාසි වගේ දේවල් වර්ධනය වෙන්නේ. හරි අන්තිම කාරණේ මේ ස්ලයිඩ් එකේ පේන්න තියෙන අන්තිම කාරණේ ගිම්හානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් පමණ වීම. හොඳයි මේ බියෝමේ අපි වර්ග කළානේ ආර්ක්ටික් තුන්ද්‍රා සහ ඇල්පයින් තුන්ද්‍රා කියලා. දැන් ඔන්න දෙන්නට වෙන වෙනම ලක්ෂණ ලියන්න ඊළඟ අවස්ථාවේ ඉන්නේ. ආර්ක්ටික් තුන්ද්‍රා වල ලක්ෂණ ටික පේන්න තියෙනවා. ලියමු බලන්න වේගින් ඉක්මනට ලියන්න. ඉතා කටුක දිගු ශීතයක් තියෙනවා. අපි දන්නවනේ ඉතින් ද්‍රවාසන්න කලාප ටික තමයි මේකට අයිති වෙන්නේ. ඒ නිසා තමයි මේ වැනි තත්ත්වයක් පේන්න තියෙන්නේ. ඊළඟට සීත ඍතුවේ සාමාන්‍ය උෂ්ණත්වයම වෙනවලු සෙල්සියස් අංශක ඍණ 34ක් ඍණ 34ක් ඍණ ලකුණ වෙනම වැදලා තියෙන්නේ පේන එකක් නැද්ද දන්නේ නැහැ නිසයි කිව්වේ ඍණ 34ක් වීම. උදේ ඉක්මනට ලියලා අතොස්සන්න. ළමයි අපි ගිය සතියේ මේ රිවිෂන් රෙකෝඩින් එක දාලා තිබුණා නේද? මම ඔයගොල්ලන්ට ලින්ක් එක එවුවා නේද? දිමුතු ගිය සතියේ රිවිෂන් රෙකෝඩින් එක එවුවද? හම්බුණාද? ඔව්ද? ආ ගෲප් එකේ තිබ්බනේ. තිබුණානේ. ඔව්.
එක්කෙනෙක් වැඩ ඉවරයි ලියලා ඉවරයි ඈ මම දෙවෙනි කාරණේ වෙනකම් පැහැදිලි කළා මම ඊළඟට අනිත් අය ලියනකම් මේ ටික පැහැදිලි කරගෙන යන්නම් සමහරව ලියලා ඇති මේ වෙනකොට හිමාංකයට වඩා ඒ කියන්නේ සෙල්සියස් අංශක බිඳුවට වඩා උෂ්ණත්වයේ පහළ බහින මාස 6ක්ම තියෙනවලු 6ක්ම තියෙනවලු ওই කාලෙත් තමයි අර හිරු එළිය නොවැටි අඳුරේ පවතිනවා කියලා කියන්නේ ඊළඟ වාර්ෂික වර්ෂාපතය මිලිමීටර් 100යි 250යි අතර ඇත්තට මේවා කාන්තාර නේද කාන්තාර මොනවද මේ සීත කාන්තාර නේද පැයට කිලෝමීටර් 200ක් තරම් තද සුළං ක්‍රියාත්මක වෙනවලු මාස 6ක් පමණ අඳුරේ පවතිනවා. ඒ මාස 6ක් විතර අඳුරේ පවතින අර කියන හිමාංකයට වඩා උෂ්ණත්වයේ පහළ බහින කාලේ නේද? නැත්තම් දිගු සීත ඍතුව තුල මැද කාලය කියලා කිව්වනේ. ඊළඟට ගිම්හානයේදී සාමාන්‍ය උෂ්ණත්වයේ සෙල්සියස් අංශක ධන 3ක් ධන නෙමෙයි ඍණ 3ක් ඍණ 12ත් අතර අගයක පවතිනවා. මේක හදාගන්න පුතේ ඍණ 3යි ඍණ 12යි ඍණ 3යි ධන 12යි ඍණ 3යි ධන 12යි අන්තිම කාරණේ හදාගන්න ගිම්මානයේදී සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 3යි ධන 12යි අතර පරාසයක තමයිලු තියෙන්නේ ආක්ටික් තුන්ද්‍රාවල හොඳයි ඊළඟට අපි යම් බලන්න ඇල්පයින් තුන්ද්‍රා වර්ගය ඇල්පයින් තුන්ද්‍රා මේ කියන්නේ කඳුකර මුදුන් කලාප වල නිර්මාණය වෙලා තියෙන ග්ලැසියර් ස්කන්ධ ආසන්නයේ නිර්මාණය වන බියෝමයනේ ඒතර බලන්න කඳු මුදුන් ආශ්‍රිතව දකින්න ලැබෙනවලු වසර පුරා හිමින් වෙහිලා තියෙනවා ගිම්හානයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් විතර වෙනවා කෙටි ගිම්හානයේදී පමණක් ශාක වර්ධනය වෙනවා ජෛව විවිධත්වයේ බිහිවින් අඩුවිලු තෘණ වර්ග ලයිකන පඳුරු ශාකවල දකින්න ලැබෙන්නේ කඳන් සහිත ශාක වර්ග දක්නට නැහැ කියලා කියනවා එතකොට ඇල්පයින් තුන්ද්‍රා කියන වර්ගයට අයිති වන ලක්ෂණ තුන මේ ටික මෙන්න මේ තුන ඉරි ගහලා තියෙන්නේ ඒ තුන ලියන්න අනිත් කාරණා ටික පොදු කාරණා මේ දෙන්නටම පොදු කාරණා කෙටි ගිම්හානයේ ජෛව විවිධත්වයේ අඩු බව තෘණ වර්ග ලයිකන විතරක් තියෙනවා කියන කතාව සහ කඳන් සහිත ශාක නැහැ කියන කතාව එකත් ලියලා අතොස්සන්න එක්කෙනෙක් ඉවරයි දෙන්නෙක් ඉවරයි අපි එන ඉස්සරහට යන් අනිත් අයටත් වෙලාව ඇති කියලා මම හිතන්නේ හොඳයි බලන්නකෝ මේ තියෙන්නේ ව්‍යාප්තිය හොඳට මතක තියාගන්න මෙන්න මේ තැන්වල ඔයගලන්ට මේ ලා නිල් පාට පේනව නේද මේ නිල් පාටේ පෙන්නලා තියෙන වපසරේ තමයි මේ ඔය කියන තුන්ද්‍රා තියෙන්නේ එතකොට මෙන්න මේ කලාපේ ඔයගලන්ට පේන ඇති මේ හිමාලයේ කඳු ආශ්‍රිත මේ කඳු මුදුන් කලාප ටික තමයි මේ තියෙන්නේ නේද ඊළඟට මේ තියෙන්නේ ඇන්ඩීස් කඳුකර කලාපය මේ රොකී කඳු වල මේ කලාපය හරි ඒ නිසා ඔයගොල්ලෝ මේ දන්නවා ඇල්ප්ස් කඳු වැටි කලාපේ මේ තියෙන්නේ නේද? එහෙම ගත්තාම අපිට පේනවා මේ මැදට වෙලා නිර්මාණය වෙලා තියෙන්නේ ඇල්පයින් තුන්ද්‍රා ටික. ඇල්පයින් තුන්ද්‍රා ටික. මෙන්න මේ ද්‍රවාසන්න කලාප දෙක නියෝජනය කරන්නේ ආර්ක්ටික් තුන්ද්‍රා ටික. ඉක්මනට ලකුණු කර බ්ලොක් සිටීමේ ලකුණු කරන්න. වර්ණ දෙකක් පාවිච්චි කරන්න එතකොට හරියි. වර්ණ දෙකක් පාවිච්චි කරන දැන් මේක නා එකම වර්ණයෙන් ගිහිල්ලා තියෙන්නේ වර්ණ දෙකකට යන්න ඇල්පයින් තුන්ද්‍රා එක වර්ණයකුනේ ආර්ක්ටික් තුන්ද්‍රා එක වර්ණයකුනේ වර්ණ කරන්න මෙන්න මේ කොහේ හරි තැනක කොටු දෙකක් ඇඳලා ඒ වර්ණ දෙක දාලා ඇල්පයින් තුන්ද්‍රාවට දුන්නේ මොන පාටද ආර්ක්ටික් තුන්ද්‍රාවට දුන්නේ මොන පාටද කියලා කොටු දෙක ඇඳලා පාට කරලා පෙන්නන්න
වැඩ ඉවර කළා අත උස්සන්න බලන්න එපා අපිට විනාඩි කිහිපයයි තව තියෙන්නේ කාන්තාර බියෝමේ ගැනත් කතා කරන්න ඕනි. එක්කෙනෙක් වැඩ ඉවරයි අනිත් අයත් තව එක්කෙනෙක් දෙනෙක් වැඩ ඉවරයි අත උස්සන්න. එතකොට මට ඊළඟ වැඩේට යන්න පුළුවන්. කාන්තාර බියෝමය පස්සේ බලමු තුන්දා ගැන. හොඳයි අපිට කාන්තාර ගමන් අපි දන්නවා දේශගුණ විද්‍යාව අපි කාන්තාරයක් නිර්වචනය කළේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 250ට වඩා අඩු ප්‍රදේශ නේද? එතකොට ලෝකයේ අපි කාන්තාරත් වර්ග දෙකකට බෙදාගත්තා උෂ්ණ කාන්තාර සහ ශීත කාන්තාර කියලා. උෂ්ණ කාන්තාර සහ ශීත කාන්තාර. එතකොට දැන් මේ වර්ෂාපතනය අඩු අපි දන්නවනේ කාන්තාරවල භෞතික ලක්ෂණ ටික ඔක්කොම මොනවද? අධික සූර්ය විකිරණ තීව්‍රතාවයක් තියෙනවා නේද? ජල සම්පත් අඩුයි. ඒ නිසා වායුගෝලීය ආර්ද්‍රතාවය ඉතා පහළ මට්ටමක තියෙන්නේ නේද? ඒ කාන්තාර පෘෂ්ඨ වලට ඉහළින් බලාකුළු නිර්මාණය වෙන්නේ ඉතාම අඩුයි. මෙන්න මේ වගේ භෞතික ලක්ෂණ තියෙන පරිසරයක ශාකාවරණයක් වැඩෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට නගාලා හිතට එනවා. නමුත් මතක තියාගන්න අනිකුත් බියෝම එක්ක සාපේක්ෂව බලනකොට කාන්තාරවල තියෙන වනාන්තර බියෝමය ඝනත්වය ඉතින් අතින් ගත්තාම ඉතාම අඩුයි. හැබැයි මේ කාන්තාරවලත් ශාක සමහර ඒවා වර්ධනය වෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති ෂේම භූමි ගැන. නේද? ෂේම භූමි ගැන. කාන්තාරවල මේ ෂේම භූමි වල අපි දැකලා තියෙන වනාන්තර ශාක වර්ග ඒ ප්‍රදේශවල නිර්මාණය වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් තුළ තමයි ලෝකයේ මේ බියෝම පාඩමට වනාන්තර බියෝම ගැන කතා කරන තැනට කාන්තාර බියෝම කියලා වර්ගයක් ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා කාන්තාර මුළුමනින්ම අපි බැහැර කරන්නේ නැහැ වනාන්තර නැති තැන් කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ කාන්තාර ගැන පුළුල්ව අධ්‍යයනය කරලා දිනවනේ අපි නේද? කාන්තාර වර්ග තිබුණා පාෂාණ මතු පිටක් සහිත කාන්තාර, වැලිමේ මතු පිටක් සහිත කාන්තාර, ගල්මේ මතු පිටක් සහිත කාන්තාර, ඊළාට නිසරුබිම් නේද? අන්නේ නිසරුබිම් වගේම තමයි ඔය යම් වනාන්තර වියන දකින්න ලැබෙන්නේ. ඒ නිසා කාන්තාර පරිසරයටම අනුවර්තනය වෙච්ච ශාක වර්ග වලින් හැදිච්ච පරිසරයක් බියෝමයක් තමයි මේ කාන්තාර බියෝමය කියන්නේ. මේවා විශේෂ ලක්ෂණ අනුවර්තන ලක්ෂණ රාශියක් අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ව්‍යාප්තිය ගැන කිව්වොත් අපිට පේනවා අර උපනිවර්තන කලාපය. දේශගුණ විද්‍යාවේ උපනිවර්තන කලාපය කියන එක හඳුනාගත්තානේ නේද? අක්ෂාංශක 25යි 35යි අතර සීමාව තමයි අර්ධගෝල දෙකේම උපනිවර්තන කලාපය කියන්නේ. ඒ කලාපේ අපි දන්නවා හැමදාම හැඩ්ලි වායු ශෛලයේ බලපෑම නේද? හැඩ්ලි වායු ශෛලයේ වියලි සුළං බලපෑම භුක්ති විඳින කලාපයක්. අක්ෂාංශීය කලාපයක්. ඒ නිසා අපි දැක්කා ලෝකයේ උෂ්ණ කාන්තාර බොහෝමයක් ඔය කියපු උපනිවර්තන කලාපය තුල තමයි පිටලා තියෙන්නේ නේද? දැන් අරාබි කාන්තාර ඊළඟට අප්‍රිකාවේ සහරා කාන්තාරය ආසියාවේ පිටලා තියෙන තාර කාන්තාරය වගේ ඔය උෂ්ණ කාන්තාර වලට සහ ඔය කියපු අක්ෂාංශීය සීමාව තුල ඔය කියපු අක්ෂාංශීය බෙල්ට් එක තුල පිටලා තියෙන කාන්තාර විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඔයත් තමයි සුළු වශයෙන් ඔය වනාන්තර වර්ගයේ බියෝමේ ව්‍යාප්ත වෙලා තියෙනවා. පොඩි පොදු හැඳින්වීමක් ලියන්න. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 250ට වඩා අඩුවෙන් ලබන සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 250ට වඩා අඩුවෙන් ලබන සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 250ට වඩා අඩුවෙන් ලබන වියලි ප්‍රදේශ කාන්තාර ලෙස නිර්වචනය වේ. මේවා
ශීතකාන්තාර හා උෂ්ණකාන්තාර වශයෙන් මේවා ශීතකාන්තාර හා උෂ්ණකාන්තාර වශයෙන් දෙවර්ගයක් හඳුනාගත හැකිය. ලෝකේ බොහෝ උෂ්ණකාන්තාර අක්ෂාංශක 25 35 අතර සීමාවේ අක්ෂාංශක 25 35 අතර සීමාවේ උපනිවර්තන කලාපය තුල මහද්වීපවල මධ්‍යයට වන්නට පිහිටා තිබේ. ශාක වර්ධනය වීමට තරම් සුදුසු පරිසර තත්ත්වයක් දක්නට නැතත් එම කටුක පරිසරයටම ගැළපෙන ආකාරයෙන් නිර්මාණය වූ ශාක වර්ග කීපයකින් නිර්මිත අකණ්ඩව නොවිහිදුණු වන වැස්මක් කාන්තාරවල දක්නට ලැබේ. මේවා කාන්තාර බියෝම නමින් හඳුන්වයි. හොඳයි. දැන් තරු ලකුණක් දාලා අර පෙර පරිදිම ලියමු කාන්තාර බියෝමේ සහ ඒවා ව්‍යාප්තික ප්‍රදේශවල ලක්ෂණ කියලා මාතෘකාවක් ලියලා තරු ලකුණු යටතේ අපි ලියමු කරුණු කාන්තාර බියෝමේ ව්‍යාප්තික ප්‍රදේශවල හා බියෝමේ විශේෂ ලක්ෂණ. හොඳයි. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ බියෝමේ විශේෂ ලක්ෂණ මෙන්න මේ තුන්වෙනි පොයින්ට් එකේ ඉඳලා පටන් ගන්න පුළුවන්. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය කියන එක හරි මිලිමීටර් 250ක් පමණ වෙනවා කියන එක sorry මෙතන 250 නෙමෙයි 150ක් 150 මේක හදාගන්න 150 කියලා සාමාන්‍යයගේ කියන්නේ කාන්තාර කියන්නේ මිලිමීටර් 250ට වඩා අඩු තැන් කියලා තමයි නිර්වචනය වෙන්නේ. නමුත් මේ කියන්නේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය කියන්නේ. එතකොට මේක 150 වෙන්න ඕනේ. 150ක් වෙන්න ඕනේ. ඒකාකාරී උෂ්ණත්වයේ ඉහළ උෂ්ණත්වයක් තියෙනවලු දවල් කාලයේදී ඒක සෙල්සියස් අංශක 40ක් 49ක් විතර වෙන අවස්ථා දකින්න ලැබෙනවා. නමුත් රාත්‍රී කාලේදී අධික සීතලක් නිර්මාණය. මේ කාරණා ඔයගොල්ලෝ හොඳටම දන්න දේවල්. ඇයි බුරුප පාඩමේදී මේවා කතා කරලා නිසා අපි මේවා කාලගත නොකර ඉක්මනට කතා කරලා යනවා. දෛනික උෂ්ණත්ව අන්තරය ඉතා වැඩි. ඇයි දවල් කාලේදී අර වගේ ඉහළ උෂ්ණත්වයක් තිබුණාට රාත්‍රී කාලේ වෙනකොට ඉතා අඩු උෂ්ණත්වයක් නිර්මාණය වෙනවා. ඒ නිසා තමයි මේ අන්තරය වැඩි කියලා කියන්නේ. ශාක ඝනව වැඩි නැත.
සුළු ශාක වැස්මක් දකින්න තියෙනවා. පවතින ශාක වියලි දේශගුණයට අනුවර්තනය වෙලා තියෙනවා. නේ මොනවද මේ අනුවර්තන ලක්ෂණ කියලා අපි එතෙන්දි ලියමු. මෙන්න මේ පවතින ශාක වියලි දේශගුණයට අනුවර්තනය වී ඇත කියන තැන දක්වා විතරක් ලියමු. එතනට ලියලා තෝසන්.
හරි ළමයි එහෙනම් අපි මේ ටික ලියලා ඉවරයි ගොඩක් අය ලියලා කලින් ඉවරුණා මම මට කෝල් එකක් ඇවිල්ලා තමයි ප්‍රමාද වුනේ දැන් බලන්න මේක පොඩ්ඩක් කතා කරන්න ගියොත් මේ වනාන්තර වල විශේෂ ලක්ෂණ ටික ලියන්න එපා අනුවර්තන ලක්ෂණ තියෙනවා කියලා කියන්නේ මොනවද මේ අනුවර්තන ලක්ෂණ අපි ලියමු අනුවර්තන ලක්ෂණට උදාහරණ ගැඹුරට විහිදී ගිය මූල පද්ධතියක් තියෙනවා ගැඹුරට විහිද ගිය මූල පද්ධතිය ඊළඟට ඇතම් ශාකවල පත්‍ර රහිත බව සමහර ශාකවල පත්‍ර නැහැ. දැන් ඔබ ඕවා දැකලා තියෙනවා පතොක් වගේ වේ නේද? නවහන්දි වගේ වේ පත්‍ර නැහැ නේද? ඊළඟට ඇතම් ශාකවල ඉතා අඩු පත්‍ර ප්‍රමාණයක් පමණක් දක්නට ලැබේ. ඇතම් ශාකවල ඉතා අඩු පත්‍ර ප්‍රමාණයක් පමණක් දක්නට ලැබීම. ඊළඟට ඇතම් ශාක මාංශලමේ කඳන් වලින් සමන්විත වීම. ඇතම් ශාක මාංශලමේ කඳන් වලින් සමන්විත වීම. ඊළඟ කටු සහිත ශාක කඳන් දක්නට ලැබේ. කටු සහිත ශාක කඳන් දක්නට ලැබේ. කටු සහිත ශාක කඳන් දක්නට ලැබේ. හොඳයි දැන් පුතේ ඊළඟ කාරණා දෙකක් මම ඔය ගාම කතා කරන්නම් බලන්න තියෙන මේ ශාක වර්ග ගැන කියනවා අයන් වුඩ් ඊළඟ කෝමාරිකා කටුපඳුරු පෙඳපාසි වගේ වර්ග තමයි දකින්න ලැබෙන්නේ සතුන් නිසාචරයි මේ කාන්තාරවල ජීවත් වන සතුන් නිසාචරයි කියන්නේ රාත්‍රී කාලේ හැසිරෙනවා කියලානේ කියන්නේ ඇයි එහෙම වෙන්නේ දහවල් කාලේදී මේ එලිපාලි ඇවිදින්න පුළුවන් පරිසරයක් නෙමෙයි තියෙන්නේ නේද අධික උෂ්ණත්වය ඊළඟට අධික සුළං ඊළඟට සමහර රටේ සුළං සමග වැලි බොරළු මේ ආදී දේවල් ඇදගෙන යනවා නේද ගහගෙන යනවා නිසා මේ පරිසරයේ දවල් කාලේදී එලිපහලි ගැවසෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ ඒ නිසා ඉන්න සත්තු ඉන්නේ රාත්‍රී කාලේදී ගැවසෙන සතුන් නිසාචර සතුන් තමයි දකින්න ලැබෙන්නේ එහෙනම් අන්තිම කාරණා දෙකක් ලියන්න ඉක්මනට මම හිතන්නේ ලියලා ඇති කොමාරිකා කටුපඳුරු පෙඳපාසි අයන් වුඩ් වැනි ශාක වර්ග දක්නට ලැබේ කියලා ලියන්න ඊළඟට ලියන්න බොහෝ සතුන් නිසාචර වේ. ඒ වගේම තමයි ඔබ දැක්කාද සවනා බිම්වල ගින්න ඇති වෙන වෙලාවට සත්තු සමහර අය භූමිය හාරගෙන ගුල් තුල ජීවත් වෙනවා. ඒ වගේ තමයි මේ කාන්තාරවලත් අර උණුසුම් පරිසරය නිසා සමහර සත්තු ඉන්නා පොළොව යට ගුලක් හාරගෙන ඒක තුල තමයි වාසය කරන්නේ. අර පරිසරයේ තියෙන කටුක බවින් මිදෙන්න. හොඳයි ඊළඟට අපිට මේ පාඩමේ තියෙන්නේ ළමයි අන්තිම මාතෘකාව අපිට ඉතුරුනේ. දැන් මම ඒකට අවශ්‍ය කරන නෝට් එක හදලා ඕගොල්ලන්ට ඉවනවා. WhatsApp group එකට දානවා. හරි? මේ නෝට් එක ඕගොල්ලෝ ලියා ගන්න. එතකොට ඊළඟ දවසේ අපි පටන් ගන්නේ පරිසර ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති කියන කොටස. ඒ පටන් ගන්නකොට විනාඩි 5කදී 10කදී වගේ කාලයක් ඇතුළත අපිට මේ ලෝකීය බියෝම මූණ පාන ගැටලු ගැන කතා බහ කරලා ඉවර කරන්න පුළුවන් එක හුස්මට. හරි නෝට් එක මම කලින් ඉවනවා. එවනවා ඔයගොල්ලෝ ඒක ලියා ගන්න. ලියාගෙන ඊළඟ දවසේ පන්තියට අපි සම්බන්ධ වෙමු. එතකොට අපිට මේ වැඩේ ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් මේ අද දවසේ වැඩ කටයුතු මෙතනින් අවසන් කරනවා. මේ කතා බහ කරපු දේවල් වල මොන හරි දැනගන්න අතිරේක කාරණයක් තියෙනවා නම් දැන් අහන්න අවස්ථාවක් තියෙනවා.